රැකියා විරහිත උපාධිධාරී සංගමයේ විදිහට මාධ්‍ය සාකච්ඡාවක් ජාතික පුස්තකාල මේ ශාලාවේදී ගන්න තීරණය කරේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරී ගැටලුවක් දැඩි ලෙස උත්සන්න වෙලා තියෙන මොහොතක. ඉතින් මේ අවස්ථාවට පළාත් සංගම් නියෝජිතයන් අපේ පළාත් සංගම් නියෝජිතයන් සමග සහ අපි ආරාධනා කළා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට ඒ වගේම උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූර්යාරච්චි සහෝදරයාට ආරාධනා කරා මේ වන විට 2012යි 3:31 වෙනිදාන් පස්සේ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ මොහොත වෙනකන් නිර්මාණය වෙලා නැහැ. අවසාන අවස්ථාව තමයි 2012 3:31 වෙනිදා පස්සේ මේ වෙනකම් රැකියා විරහිත උපාධිධාරීන් ඉලක්ක කරගෙන රජයේ වැඩපිළිවෙලක් හදලා නැහැ. රැකියා විරහිත උපාධිධාරියා රාජ්‍ය සේවයට බඳවා ගන්න. අපි දන්නවා මේ උපාධිධාරීන් අවුරුදු 3-4ක් විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලැබලා නොයෙකුත් දුක් කම්කටොළු විඳලා අපේ රටේ ආණ්ඩුවත් රාජ්‍ය ජාතික ආදායමෙන් ලක්ෂ 5ක් 6ක් පමණ මුදලකුත් වැය කරනවා උපාධිධාරියෙක් නිර්මාණය කරන්න. නමුත් මේ එහෙම නිර්මාණය කරලත් අපිට උපාධිධාරියාට නිශ්චිත රැකියාවක් ලබා දෙන්න මේ ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. බලයටපත් වෙච්ච ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. රැකියා විරහිත උපාධිධාරී සංගමයේ විදිහට පළාත් මට්ටමින් උද්ඝෝෂණ කරා උපවාස කරා ආණ්ඩුකාරවරු ගිල්ල හම්බුණා මහමැති පළාත් සභා බලධාරීන් එක්ක අපි සාකච්ඡා කරා දිගින් දිගටම සාකච්ඡා කරා මේ පළාත් මට්ටමින් ඇති වෙලා තියෙන උපාධිධාරී ගැටලුව විසඳන්න මැදිහත් වෙන්න කියලා. නමුත් ඔවුන් නැසු කන්ව මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් උනේ නැහැ මේ වෙනකම්. ඒ නිසා අපිට මේ රැකියාව අයිතියක් ඒක දිනා ගැනීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් පිහිටවන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දිගින් දිගටම මේ සමගින් පළාත් මත සියලු පළාත් එකතු කරලා මේ අරගලයේ තීව්‍ර කරනවා. අරගලයේ තීව්‍ර කළා ආණ්ඩුවට බලපෑම් කරනවා. රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියාවක් ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා. අපි දන්නවා අපි උපාධිධාරී සංගම් විදිහට දිගින් දිගටම අපි අරගල කරා උපාධිධාරියාට රැකියාවක් ලබා දෙන්න කියලා. නමුත් ඒවට විසඳුම් දෙනවා වෙනුවට ඔවුන් ඒට පැලස්තර විසඳුම් තමයි ලබා දුන්නේ. ඒ දිගින් දිගටම කරපු අරගලේ ප්‍රතිඵලයක් විදිහට අපි රැකියාවක් ඉල්ලද්දී ඒගොල්ලෝ 20000ක වැටුපකට උපාධිධාරියට අවුරුද්දක පුහුණුවක් සංවර්ධනධාරී ලෙස අවුරුද්දක පුහුණුවක් ලබා දෙන්න තීරණය කළා දෙනවා. නමුත් මේක පුවත්පත් ගැසට් නිවේදනයක්වත් පළ කරන්නේ නැතුව පුවත්පත් නිවේදන හරහා තමයි මේ සංවර්ධනධාරී බඳවා ගැනීම සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න කටයුතු. නමුත් මෙන්න මේ සංවර්ධන නිලධාරී බඳවා ගැනීම මේ වන විට දේශපාලන අතපෙවීම වලට ලක් වෙලා තියෙනවා. මේ වන විට ඉදිරියේදී මැතිවරණ එන්න තිබුණා පළාත් පාලන මැතිවරණ පාදී සභා මැතිවරණ එන්න තිබෙනවා. නමුත් මේ වෙලාවේ දේශපාලඥ තමන්ගේ ලයිස්තු හදමින් ඉන්නවා උපාධිධාරියාව රවට්ටන්න උපාධිධාරියාගේ ඒ රැකියාවක් ලබා දෙනවා කියලා බොරු පොරොන්දු දෙනමින් උපාධිධාරියා රැවටීමේ නියම ව්‍යාපාරයක දැන් මේ වෙලාවේ නිරතලා තියෙනවා. ඒ නිසා අපි උපාධිධාරීන් විදිහට කියනවා උපාධිධාරියා තවදුරටත් රැවටෙන්න සූදානම් නැහැ උපාධිධාරියා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කළා කියලා තියෙනවා මේ දේශපාලන අතපෙවීම වහම නවත්තන්න. අපි දන්නවා ඇමතිවරු, മന്ത്രിවරු, ඒ වගේම ආසන සංවිධායකවරු පවා තමන්ගේ ලයිස්තු හදමින් තිබෙනවා උපාධිධාරියා රවටමින් තමන්ගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය කටයුතු වල සඳහා උපාධිධාරියා බඳව ගන්න මේ රැකියාවක් ලබා දෙනවා කියලා. ඒ නිසා අපි කියන්නේ රැකියාව විරහිත උපාධිධාරීන් රැකියාවට ලබා ගැනීමේ වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් ආණ්ඩුව හදන්න. එහෙම හැදුවේ නැතොත් අපි දැන් ඊළඟට අයවැයකුත් එන්න තිබෙනවා. මේ ඉදිරි අයවැය රැකියාව විරහිත උපාධිධාරියාට රැකියාව ලබා දෙන ජාතික වැඩපිළිවෙලක් හදන්න, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න, ඒ සඳහා මැදිහත් වීමක් කරන්න. එහෙම නොකරොත් අපි සූදානම් රැකියාව විරහිත උපාධිධාරී සංගමයේ විදිහට ජාතික වැඩපිළිවෙලකට යන්න. ඒ වැඩපිළිවෙල තුලින් උද්ඝෝෂණ ව්‍යාපාර අපි මාරාන්තික උපවාසයක් දක්වා උනත් යන්න සූදානම්. මේ රැකියාව අයිතියක් ඒ දිනා ගැනීම සඳහා මැදිහත් වෙන්න අපි සූදානම්. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ උපාධිධාරියා රැකියාවක් නැතුව මේ වන විට වලපැලට වැටලා තියෙන්නේ. අපේ සහෝදර සහෝදරයන්ට විවාහ වෙන්න රැකියාවක් නැහැ, විවාහ වීම ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය ගෙනියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන මේ මොහොත වෙන විට. ඒ වගේම කියන්න ඕනි සමහරු නොයෙකුත්
උපාධියක් සම්පූර්ණ කළත් අවුරුදු 3-4ක් තිස්සේ උපාධියක් සම්පූර්ණ කළත් සමහරුන් මේ රැකියාවක් නැති නිසා රජ රැකියාවක් නොමැති නිසා උපාධාරයට සිද්ධ වෙලා තියෙනවා යම් කම්කරු වෘත්තිවල යෙදෙන්න. සමහර සහෝදරයන්ට සිද්ධ වෙලා තියෙන ගණිකා වෘත්තිය පවා යෙදෙන්න. ඒ වගේ තත්ත්වයක් තමයි මේ වන විට උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට දැඩි බලපෑමක් කරනවා රැකියා විරහිත උපාධිධාරී ගැටලුව විසඳන්නවහ මැදිහත් වෙන්න. එහෙම මැදිහත් නොවුනොත් අපි දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්න ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම් කියන පණිවිඩය මේ අවස්ථාවේ දෙනවා. එහෙනම් අයවැයෙන් රැකියා විරහිත උපාධිධාරී ගැටලුව විසඳන්න මැදිහත් වෙන්න කියන පණිවිඩය මේ අවස්ථාවේදී රජයට බල කිරීමක් විදිහට අපි සිද්ධ කරනවා. චන්දන සූර්යාරච්චි කැඳවුම්කරු උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය අද රැකියා විරහිත උපාධිධාරී සංගමය තමන්ගේ අනාගත රැකියා අවස්ථාවන් දිනා ගැනීම සඳහා දියත් කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අදාළව උපාධිධාරී ජාතික මධ්‍යස්ථාන විදිහටත් අපිව සම්බන්ධ කරගෙන මේ වෙනකොට ඉන්න සමස්ත රැකියා විරහිත උපාධිධාරීන්ටම රැකියා දිනා ගැනීම සඳහා වන ඒ අරගලය, ඒ ක්‍රියාමාර්ගය, ඒ සටන වඩා ත්‍රිව්‍රව, වඩා සංවිධානාත්මකව ජයග්‍රාහී විදියට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයටත් මේ මොහොතේ ආරාධනා කරලා සම්බන්ධ කරගනිමින් මේ සටන ඉදිරියට ගෙන යාම සඳහා වන වැඩපිළිවෙලක් දියත් කිරීමේ සූදානම සහිතව තමයි අද අපි මේ අවස්ථාවට කරුණු දක්වන්න වාඩි වෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට රැකියා විරහිත උපාධිධාරීන් 60000කට ආසන්න ප්‍රමාණයක් අද රැකියාවක් නැතුව මේ මොහොතේ සමස්ත රටේම විවිධ තැන්වල ජීවත් වෙනවා. රට පුරා ජීවත් වෙනවා. ආණ්ඩුව අවසන් වර රැකියා ලබා දුන්නේ 2012. මාර්තු මාසේ 30 වෙනිදා වෙනකොට උපාධිය සමත් අයට පමණයි මේ දක්වා රැකියා දීලා තියෙන්නේ. එතනින් මෙහා 2012න් පස්සේ 2017 වෙනකන් අවුරුදු 5ක් මේ දක්වා රජය කිසිදු රැකියා අවස්ථාවක් උපාධිධාරීන්ට ලබා දීලා නැහැ. මේ සම්බන්ධයෙන් අපේ රැකියා විරහිත උපාධිධාරී සංගමය පළාත් මට්ටමින් ඒ වගේම විවිධ දිස්ත්‍රික්කවල තමන්ට රැකියාවක් ලබා දෙන්න කියන ඉල්ලීම මුල් කරගෙන ක්‍රියාමාර්ග ආරම්භ කරාට පස්සේ උද්ඝෝෂණ කරාට පස්සේ පාගමන් ගියාට පස්සේ රජය කල්පනා කළා මේ සම්බන්ධයෙන් මොකක්ද ගන්න කියන කාරණා. රජය මේක කල්පනා කරනකොට රජයට ඉස්සරහට ආවා විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය වෙනත් දේශපාලන වෙනත් මැතිවරණ. නිසා රජය කල්පනා කළා රැකියා ලබා දීමේ පොරොන්දුව ඉස්සරහට දාලා රැකියා ලබා දීමේ අපේක්ෂාව සමාජගත කරලා රැකියාවක් ලැබෙනවා කියන බලාපොරොත්තුව රැකියා විරහිත උපාධිධාරියා තුල ස්ථානගත කළා. උපාධිධාරියට එවැනි සිහිනයක් බලාපොරොත්තුවක් ලබා දීලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ පොරොන්දුව මැතිවරණ පොරොන්දුවක් බවට පත් කරගන්න කොහොමද වැඩපිළිවෙල හදන්නේ කියන එක පිළිබඳව රජයක් විදියට කල්පනා කරලා ඔවුන් දුන්න කැරට්ටලයක් උපාධිධාරීන්ට. දැන් ඒක දීලා තියෙන්නේ. කැරට්ටලේ රැකියා විරහිත උපාධිධාරීන්ට දීලා තියෙන්නේ. දැන් රැකියා විරහිත උපාධිධාරීන් බලාගෙන ඉන්නවා තමන්ගේ රැකියා අවස්ථාව ලැබෙනක. ඒ නිසා අපි පැහැදිලිව දන්නවා රැකියා විරහිත උපාධිධාරීන් ගෙන ගියපු අරගලේ ප්‍රතිඵලයක් විදියට ඒ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් විදියට ආණ්ඩුවට සිද්ධ වුණා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලුම් පත්‍ර කැඳවන්න. අපි දැක්ක පහුගිය දවස්වල ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මගින් මාධ්‍යවල දැන්වීමක් දාලා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ආයුධම්පත් කැඳවීමක් කළා. ඒ ආයුධම්පත් කැඳවීම අනුව මේ වෙනකොට ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ආයුධම්පත්‍ර 60000කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තිනවා. මේ 60000ම කියන්නේ දැනට රැකියාවක් නැති මේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිළිගත් උපාධියක් ලබාගත්තු උපාධිධාරීන්. එතකොට රජයට වගකීමක් තියෙනවා. දැන් ඉලක්කමක් රජයට තියෙනවා 60000කට ආසන්න උපාධිධාරීන් ප්‍රමාණයක් දැන් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ආයුධම්පත් යොමු කරලා තියෙනවා. දැන් ආණ්ඩුවට ඉලක්කමක් තියෙනවා, අදහසක් තියෙනවා මෙච්චර ප්‍රමාණයක් රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා. දැන් ආණ්ඩුව වැඩපිළිවෙල හැදිය යුතුව තියෙන්නේ, ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතුව තියෙන්නේ රජයට ලැබිච්ච ආයුධම් පත්‍ර අනුව සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා වන වැඩපිළිවෙලක්. ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ගයක්, ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලැස්මක්. හැබැයි අපි ඉතා වගකීමෙන් කියනවා අද වනතුරුත් ආයුධම් පත්‍ර කැඳවලත් ඒ කැඳවීමේ අවසන් දිනය
අවසන් වෙලත් දැන් මාස දෙකක් වෙනවා. නමුත් තවම ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඒ අයදුම් පත්‍ර වලට කරන්නේ මොකද්දවත් කියලා තාම තීරණයක් අරගෙන නැහැ. අපි උපාධාරී සංගම් විදියට පසුගිය දවස්වල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. සාකච්ඡා කරාම ඔවුන් කියන දේ තමයි අපි කැඳෙව්වේ නෑ අයදුම් පත්‍ර අපට වගකීමක් නෑ. ජාතික ප්‍රතිපත්තියකින් තමයි කැඳවලා තින්නේ. ඒගොල්ලෝ මොනව කරයිද කියලා අපි දන්නේ නෑ. මාර ප්‍රශ්නයක් දැන්. මොකද ප්‍රශ්නේ දැන් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් උපාධිධාරීන්ගේ අයදුම් පත්‍ර කැඳෙව්වේ මෙන්න මේ ව්‍යවස්ථාවට බඳවා ගන්න. මොකද්ද? ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව. ඒ සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා තමයි ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳෙව්වේ. හැබැයි මේ සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ නීත්‍යානුකූල අයිතිය හා විශේෂභාර වගකීම අදාළ පරිපාලනමය වගකීම තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට. හැබැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයකින් තොරව ඔවුන්ගේ අවබෝධයකින් තොරව අවසන් තීන්දුවකින් තොරව ආණ්ඩුව අපි අන්න එකයි කියන්නේ ආණ්ඩුව මැතිවරණ ඉස්සරහට තියලා මැතිවරණ පොරොන්දුවක් බවට රැකියා විරහිත උපාධිධාරියාගේ අපේක්ෂාව බලාපොරොත්තුව පත් කරන්න ඕන නිසා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අයදුම්පත් කැඳෙව්වා. දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියනවා අපි දන්නේ නැහැ. අපෙන් පුරප්පාඩු තියෙන්නේ කීයද කියලා අහලත් නැහැ. කොහොමද බඳව ගන්න කියලා අහලත් නැහැ. පත්තින් නිකුත් කරන්නේ කොහොමද කියලා අහලත් නැහැ. කවදද මේක බඳව ගන්න කියලා අහලත් නැහැ. අයදුම් පත්‍ර ජාතික ප්‍රතිපත්තියෙන් කැඳවලා තිනවා. ඇප්ලිකේෂන් ගොඩ එතන තියෙනවා. අපි දන්නේ නැහැ මොකද කරන්න කියලා. දැන් මේ රජය මේ ආණ්ඩුව කියන්නේ උපාධිධාරී සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විෂයානුබද්ධ වගකීම පත්වීම් බලධාරීත්වයේ තියෙන්නේ පත්වීම් ලිපිය නිකුත් කළ යුතුව තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින්. නමුත් ඒ උපාධිධාරී බඳවා ගැනීමේ තනතුරට අදාළ විශේෂභාර අමාත්‍යාංශයේ වගකීමෙන් තොරව ඔවුන්ගේ එකඟතාවයකින් තොරව දැන් අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. නමුත් වෙන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. අපි කියන්නේ නැහැ ඒ ඔවුන්ගේ අනුමැතිය ඕනම මේක කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි තා පැහැදිලිව කියන්නේ මේක කෙරෙන වැඩක් නම් මේ අයදුම් පත්‍ර කැඳෙව්වේ ඇත්තටම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්න නම් කල යුතුව තියෙන්නේ මොකද්ද? සංවර්ධන නිලධාරී තනතුරට අදාළ බඳවා ගැනීමේ විශේෂභාර අමාත්‍යාංශ වෙච්ච රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයයි ඒකාබද්ධව තීන්දුවක් අරගත යුතුව තියෙනවා මේ උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන්. නමුත් එහෙම එකඟතාවයක් නැහැ. එහෙම අවබෝධයක් නැහැ. අමාත්‍යාංශයේ ඉන්න ස්ථාවර දෙයක අන්ත දෙක අවස්ථා දෙක. ඉතින් ඒ නිසා අපිට පැහැදිලි මේ අයදුම් පත්‍ර රැකියා විරහිත උපාධිධාරීන් ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශයට බාර දුන්නට යොමු කළාට තවම ආණ්ඩුවේ බඳවා ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නැහැ, ක්‍රියාකාරී සැලැස්මක් නැහැ. අනිත් කාරණාව උපාධිධාරී අපි ඉදා පැහැදිලිව දන්නවා උපාධිධාරීන් බඳවා ගැනීමේදී මේ ආණ්ඩුව උපාධිධාරීන්ට දැඩි අසාධාරණයක් කළා තියෙනවා. මේ වැරද්දම පෙර පැවති ආණ්ඩුවත් කළා. ඒ මොකද්ද වැරද්ද? මේ දක්වා උපාධිධාරීන් බඳවා ගනිද්දී අවුරුදු 45ක උපරිම වයස් සීමාවට යටත්ව තමයි උපාධිධාරීන් බඳවා ගත්තේ. හැබැයි 2012 දී පැවති ආණ්ඩුව කැබිනට් තීන්දුවක් අරන් තිනවා උපාධිධාරීන් බඳවා ගනිද්දී උපරිම වයස් සීමාව අවුරුදු 35යි කියලා. එදා 2012 උපාධිධාරීන් බඳවා ගනිද්දී අසාධාරණයට සැලකිය යුතු උපාධිධාරීන් ප්‍රමාණයක් ලක් වුණා. එදා අපි නායකත්වයේ දීලා මැදිහත් වෙලා ඒ 35 වයස් සීමාව නිසා අසාධාරණයට ලක්වෙච්ච උපාධිධාරීන්ට කෙසේ හෝ රැකියාව ලබා දීම සඳහා වන ඒ ක්‍රියාදාමයේ මැදිහත් වීමේ ප්‍රතිඵලයක් මත එදා 2012 බඳවා ගනිද්දී 45 දක්වා සැලකිල්ලට ගත්තා. නමුත් මෙවර ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් මේ නිවේදනය නිකුත් කරද්දී ඉතා පැහැදිලිව කොන්දේසියක් දාලා තිනවා අවුරුදු 35ට වඩා වයස් සීමාව වැඩි අය ඉල්ලුම් කරන්න එපා කියලා. අපි ආණ්ඩුවෙන් අහනවා එහෙම කොන්දේසියක් දාන්න, එහෙම වයස් සීමාවක් තීරණය කරන්න ආණ්ඩුව උපාධිධාරීන් රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් තියෙනවද? වාර්ෂික බඳවා ගැනීමක් කළා තියෙනවද? නැහැ. 2012 අවුට් වෙච්ච උපාධිධාරියා අවුරුදු 30කින් අවුට් වුණා නම් එයාගේ ඉල්ලුම් පත්‍ර දානකොට අවුරුදු 35 වැඩි වෙලා 35 පැනලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ 35 වෙලා තියෙන්නේ වයස් සීමාව ඉක්මවලා තියෙන්නේ උපාධිධාරියාගේ වැරද්දෙන් නෙමෙයි.
ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ, සැලැස්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. මේ රටේ වාර්ෂිකව රාජ්‍ය සේවාව ඇතුලේ, ගුරු සේවාව ඇතුලේ ඇති වෙන පුරප්පාඩු වලට උපාධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් නැහැ. අන්න ඒ නිසා වයස දැන් ඉක්ුත් වෙලා තියෙනවා. ඉක්ුත් වීමේ වරද බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් නැති නිසා වයස යෑමේ වැරද දැන් ඉගෙනගත්තු උපාධියක් ගත්තු උපාධිධාරියටම විඳවන්න සිද්ධ වෙච්ච තත්වයකට අද ආණ්ඩුව උපාධිධාරීන්ව පත් කරලා තියෙනවා. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා උපාධාරී ජාතික මධ්‍යස්ථාන විදියටත් කියනවා අසාධාරණ ලෙස වයස් සීමාව අඩු කරලා කොන්දේසි දාලා මේ රටේ රැකියාව විරහිත උපාධාරියට ඉගෙනගත්තු උපාධියට අනුව රැකියාවක් ලබා ගන්න තියෙන අයිතිය අහිමි කරන්න එපා. හැබැයි ඒක අහිමි කරන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ කියන කාරණාව ඉතා වගකීමෙන් අපි අවධාරණය කරනවා. අනිත් කාරණේ තමයි මේක. දැන් 60000කට ආසන්න උපාධාරීන් ප්‍රමාණයක් දැන් ඉන්නවා. දැන් මේ පළාත් රැකියාව විරහිත උපාධාරී සංගමයේ පළාත් මට්ටමේ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. උපාධාරී ජාතික මධ්‍යස්ථාන විදියට අපි තා පැහැදිලිව අවධාරණය කරනවා. ඉතිහාසයේ අපි උපාධිධාරීන්ට රැකියා දිනාගෙන තියෙනවා. අපි දන්නවා 1999 අපි රැකියා දිනාගත්තා 11000කට මේ රටේ රාජ්‍ය සේවාවේ උපාධිධාරීන්. එදා ඒකාබද්ධ රැකියාව විරහිත උපාධිධාරී සංගමයේ විදියට ඒකට නායකත්වයේ දෙමින් අපි 1999 උපාධිධාරීන් 11000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි සටන් කරලා අරගල කරලා අකණ්ඩ උපවාස කරලා දෙවැන්ද පාගමන් කරලා එදා අරලියගහ මන්දිරයේ ඉස්සරහ 2012 දී මාරාන්තික උපවාස පවා කරලා මේ රටේ උපාධිධාරී 42000කට දේශපාලන මැදිහත් වීමකින් තොරව දේශපාලන අතපෙවීමකින් තොරව 42000කට උපාධිධාරීන්ට රැකියාව ලබා ගන්න අපි එදා සමත් වුණා. අපි ඒ සටන ජයග්‍රහණය කළා තියෙනවා. ඒ සටනෙන් පස්සේ 2008 අවුරුද්දේ උපාධිධාරීන් 1080ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න ඒ අපේ මැදිහත් වීම අරගල ක්‍රියාමාර්ග සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ 2012 උපාධිධාරී බඳවා ගැනීමේ ප්‍රශ්නය ආවට පස්සේ එදා පැවතිච්ච රාජපක්ෂ ආණ්ඩුව උපාධිධාරීන්ව බඳවා ගන්න ගියේ මැතිවරණ කොට්ටාශයකට එක උපාධිධාරියෙක් බැගින් තමන්ගේ ශාඛා සමිතියේ අනුමැතිය ලත් කෙනෙක් තමයි සංවර්ධන නිලධාරියෙක් විදියට ශාඛා මට්ටමින් බඳවා ගන්න ගියේ. නමුත් එදා අපි මැදිහත් වෙලා සටන් කරලා අධිකරණයට ගිහිල්ලා අපේ සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමාලා ඇතුළු ඒ ප්‍රගතිශීලී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ අරගල කරලා තමයි 16000ක් උපාධිධාරීන්ට සීමා කරන්න ගිය 2012 රැකියා අවස්ථාව අපි සියලු දෙනාගේම සටනේ ප්‍රතිඵලයක් විදියට 50000ක් දක්වා 2012 බඳවා ගැනීමේ සීමාව දක්වා ගිහින් තියෙන්නේ. ඒ නිසා මේ දක්වා මේ වෙනකොට ඉන් අනතුරුව 2016 ජනවාරි මාසේ 12 වෙනිදා නැවත වතාවක් 2012 උපාධිධාරී බඳවා ගනිද්දී පැවතිච්ච රජයේ විවිධ දේශපාලන ප්‍රශ්න නිසා අසාධාරණයට ලක් වෙච්ච උපාධිධාරීන් 2600කටත් අපි රැකියා අවස්ථා ලබා දීලා ඒ සටන ජයග්‍රහණය කළා. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා 1999 සිට 2012 දක්වා සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට ඒ රැකියා අවස්ථා දිනා ගැනීම සඳහා වන සටන් ඊටම ජයග්‍රහීව ඊටම සංවිධානාත්මකව උපාධිධාරියගේ අපේක්ෂාව බලාපොරොත්තුව සාර්ථක වෙන විදිහට ඒක ජයග්‍රහණයකින් නිම වෙන විදිහට කෙලවර වෙන විදිහට අපට හැකියාවක් තිබුණා රැකියා විරහිත උපාධිධාරී සටන ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා අපි මේ රටේ ඉන්න සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ටත් ඊට පැහැදිලිව අවධාරණය කරනවා විවිධ දේශපාලන අතකොළු වලට අහු වෙන්නේ නැතුව මේ රටේ සියලුම රැකියා විරහිත උපාධිධාරීන් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ වටාත් ගොනු වෙමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ වටාත් ගොනු වෙමින් ඒ නායකත්වයන් සහිතව සැබෑ ලෙස මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියාවක් දිනා ගැනීම සඳහා වන ඒ සටන ජයග්‍රහීව අවසන් කරන්න පෙළ ගැහෙන්න එකතු වෙන්න කියන කාරණාවත් අපි මේ වෙලාවේ අවධාරණය කරනවා. අනිත් කාරණාව අවසාන වශයෙන් මේ වෙලාවේ මේ රැකියාව විරහිත උපාධිධාරී අපි දා පැහැදිලිව කියනවා වගකීමෙන් කියනවා අපි ආණ්ඩුවට කියනවා ඒක එහෙම නෙමෙයි නම් අපි අභියෝගයක් කරන ආණ්ඩුවට අපි මේ කියන චෝදනාව එහෙම නෙමෙයි නම් අපි ආණ්ඩුවට කියනවා නොවැම්බර් මාසයේ අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණයේ අයදුම් නාම යෝජනා බාර ගැනීමට පෙර මේ 60000ක් වෙච්ච උපාධිධාරී බඳවා ගැනීම සඳහා වන තීන්දුව ප්‍රකාශයට පත් කරන්න කියලා අපි අභියෝග කරනවා. අපි මේ කියන කාරණේ එහෙම නෙවෙයි නම් මොකද්ද දැන් තියෙන කාරණාව ආණ්ඩුව ඉතා පැහැදිලිවම මේ උපාධිධාරී රැකියා විරහිත කණ්ඩායම දේශපාලන තුරුම්පුවක් විදියට පාවිච්චි කරන්න කටයුතු කරමින් තියෙනවා. අපේ රැකියා විරහිත උපාධිධාරී සංගමේ කැඳුම්කරු විමුක්ති මහේෂ් සහෝදරයාත් පැහැදිලි කරා අද දිස්ත්‍රික්කවල ආසනවල පළාත්වල ආණ්ඩුවට
සම්බන්ධ පක්ෂ දෙකේ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු ඇමතිවරු පළාත් ඇමතිවරු ඒ සියලු දෙනා අද තම තමන්ගේ ආසනවල ඉදිරි මැතිවරණ සඳහා වන කණ්ඩායමක් විදියට මේ රැකියාව විරුද්ධ උපාධාරීන් පාවිච්චි කරමින් තියෙනවා. අද සමහර ඇමතිවරුන්ගේ කාර්යාලවල වෙනම නිලධාරියෙක් තියලා වෙනම පුද්ගලයෙක් තියලා තියෙනවා රැකියාව විරුද්ධ උපාධාරියෙක් නම් ඔහු අයදුම් පත්‍රය යොමු කරලා තියෙනවා නම් ඒ අදාළ අයදුම් පත්‍රයේ පිටපතකුයි රැකියාව විරුද්ධ උපාධාරයගේ සහතිකයේ පිටපතකුයි ආසන සංවිධායකගේ කාර්යාලයට දෙන්න ඕන. ඔවුන් ඒ විතරක් නෙමෙයි උපාධිධාරීන් තුල භයාන බිය ඒ වගේම සැක නිර්මාණය කරමින් තියෙන ඒගොල්ලෝ පැහැදිලිව කියනවා සමහර තැන්වල හඬපට පව අපි ගාව තියෙනවා සමහර තැන්වල කියනවා ආසන සංවිධායකගේ කාර්යාලයට අදාළ අයදුම් පත්‍රයේ පිටපතක් දුන්නොත් විතරයි සම්මුඛ පරීක්ෂණ වලට කැඳවන්නේ කියන කාරණාව පවා සමහර දිස්ත්‍රික්කවල සමහර ආසන සංවිධායකවරු රැකියාව විරුද්ධ උපාධාරීන්ට පැහැදිලි කරලා තියෙනවා දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා එහෙම කැත තැනට වැටෙන්න එපා. අනිත් එක අපි ආණ්ඩුවට කියනවා මීට වඩා බලයන් තියාගෙන මීට වඩා වෙනත් යාන්ත්‍රණ තියාගෙන එදා 2012 රැකියාව විරුද්ධ උපාධිධාරී 16000කට විතරක් රැකියාව දීලා ගේම අත්තරින්න ගියපු ආණ්ඩුව 50000ක් දක්වා රැකියාව විරුද්ධ උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන්න සිද්ධ වුණා. ඒගොල්ලොන්ගේ න්‍යාය පත්‍රය ඒගොල්ලොන්ගේ පක්ෂයේ උපාධිධාරී ඒ හඳුනාගත්තු කණ්ඩායමට විතරක් සීමා නොකර. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේක දුබල ආණ්ඩුවක් මේක ඒකාබද්ධ මේක හවුල් ආණ්ඩුවක් එක තීරණයක් එක මතයක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දේශපාලන වාසි ගන්න විතරක් උත්සාහ කරන්න එපා. සියලුම රැකියාව විරුද්ධ උපාධාරීන් රැකියාව ලබා දෙන්න. ඒ නිසා අපි රැකියාව විරුද්ධ උපාධාරී සංගමයේ ගෙනියන සටන තවත් ශක්තිමත් කරමින් ඉතිහාසයේ රැකියාව විරුද්ධ උපාධාරී ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට රැකියාව දිනා දීමේ ඒ අරගලයන් මෙහෙයවීමේ නායකත්වයේ දීමේ අත්දැකීම් සහිතව ඒ පළපුරුද්ද සහිතව ඒ මඟ පෙන්වීම සහිතව ඉතිරි සියලුම රැකියාව විරුද්ධ උපාධිධාරීන්ට රැකියාව දිනා ගැනීමේ සටන අපි ඉදිරියට ශක්තිමත්ව ගෙනියනවා. ඒ සඳහා ඉදිරියේදී ගන්න සෑම ක්‍රියාමාර්ගයක් එක්කම ජාතික ජාතික උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ අපි තා පැහැදිලිව ඒ සටනත් ඒ අරගලයත් එක්ක නායකත්වයේ දෙමින් ඉදිරියෙන් ඉඳමින් සියලුම රැකියාව විරුද්ධ උපාධිධාරීන්ගේ ඒ අයිතිය තහවුරු කරනතුරු සමාජගත වනතුරු උපාධියට රැකියාවක් හිමි වන තෙක් ඒ අරගලය ජයග්‍රාහී ඉදිරියට ගෙනියන්න ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියන කාරණාව අපි තා පැහැදිලිව මේ වෙලාවේ අවධාරණය කරනවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් අදහස් දක්වන්න ආරාධනා කිරීම පිළිබඳව රැකියාව විරහිත උපාධිධාරීන්ගේ උපාධි ප්‍රශ්නය වගේම අද වෙනකොට අපි කවුරුත් දන්නවා උපාධියේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කිරීම වෙනුවෙන් උපාධියට ඉගෙන ගන්න දරුවන්ගේ දෙමව්පියන් අද මාරාන්තික උපාසකයේ දිලා ඉන්නවා. ඒක ඉතාම බරපතල ඛේදජනක තත්වයක්. මොකද දරුවෙක්ව හදා වඩන්නේ දෙමව්පියන් අතිමහත් බලාපොරොත්තුත් එක්ක. උගන්වනවා කියන එක දෙමව්පියන්ගේ එකාර්ථයකින් දරුවන්ගේ ඇස්පාදන කටයුත්තක්. සමහර දෙමව්පියෝ අපි දන්නවා දුක් විඳින අය, හිඟමන් යදින අය පවා විවිධ දුෂ්කර රැකියාවල යෙදෙන අය පවා තමන්ට උරුම වෙච්ච ඛේදවාචක ජීවිතය තමන්ගේ දරුවන්ට උරුම නොකරන්න කරන්න පුළුවන් හොඳම ආයෝජනය හැටියට සලකන්නේ ඉගැන්වීම. හැබැයි අද අපේ රටේ අධ්‍යාපනය දරුවන්ට ලබා දීම ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි එක පැත්තකින් තමන්ගේ දරුවගේ වෛද්‍ය උපාධිය ගරුත්වය වෙනුවෙන් වෛද්‍ය උපාධිය ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන්ට මාරාන්තික උපවාස කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අද උපාධිය ලබාගත්ත දරුවන්ට මහපාරට වහින්න සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ උපාධියට සරිලන රැකියාවක් ඉල්ලන්න. අවුරුදු 4ක් විශ්වවිද්‍යාලේ ඉඳලා අවුරුදු 5ක් මහපාරේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා උද්ඝෝෂණ කරමින් උපාධියට රැකියාවක් ඉල්ලන්න. මොකද්ද මේ රට? ආණ්ඩුව බලයට එනකොට කිව්වා මේ යහපාලන රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල ආණ්ඩුව බලයට එනකොට කිව්වා රැකියා දසලක්ෂයක් දෙනවා කියලා. 2015 මේ ආණ්ඩුවේ එක ප්‍රධාන පොරොන්දුවක් තමයි රැකියා දසලක්ෂය. රැකියා දසලක්ෂයක් ආණ්ඩුව දෙන්නේ කොහොමද? උපාධිධාරීන් 60000කට ලංකාවේ අධ්‍යාපනය අනුව ලබා ගන්න තියෙන ඉහළම අධ්‍යාපන සුසුකම් ලබා ගත්ත අයටත් රස්සාවක් දෙන්න බැරි කොට මේ ආණ්ඩුවට. අපි අහන එකම ප්‍රශ්නේ ඉගෙනගත්ත අය මහපාරේ බැටන් පොළු පාර කන්න ඕනද රැකියාවක් ඉල්ලන්න?
කඳුළු ගෑස් කන්න ඕන රැකියාවක් ඉල්ලන්න. ආණ්ඩුවකට ආර්ථිකයකට වැඩපිළිවෙලක් නැත්නම් සලස්මක් නැත්නම් එක පැත්තකින් අධ්‍යාපනයේ ගරුත්වය මුදලට විකුණන්න නැතුව අධ්‍යාපනය ආරක්ෂා කරන්න. අනිත් පැත්තෙන් ඉගෙනගත්ත ළමයින්ට රැකියාවක් දෙන්න. එහෙම බැරි ආණ්ඩු ඉල්ලා අස් වෙන්න ඕන. ඇත්තටම දැන් අද මේ ආණ්ඩුව ලැජ්ජයි තවදුරටත් බලයේ ඉන්නෙක් ගැන. මොකද දෙමව්පිය මහපාරේ මාරාන්තික උපවාසයක තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කළ දෙන්නේ. අනිත් පැත්තෙන් ශිෂ්‍යයෝ ඉගෙනගෙන ඉවර වෙලා උපාධිය අරගෙන අද රටේ ඉහළම උගතුන් හැටියට ඉන්න පිරිස උද්ඝෝෂණය කරනවා අරගල කරනවා 60000ක් රැකියාවක් ඉල්ලලා. ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕන. දැන් ඒ විතරක් නෙමෙයි තා පැහැදිලි ආණ්ඩුව ඊළඟ තුරුම්පුව පාවිච්චි කරන්න යනවා මේ උපාධිධාරීන්ව රැකියා බලාපොරොත්තුව නිසා පළාත් පාලන මැතිවරණ කැන්වසින් ව්‍යාපාරයට යොදව ගන්න. දැනටමත් ආසන සංවිධායකින්ට උපදෙස් දීලා තියෙන ආකාරයට වුන් උපාධිධාරීන්ව කාර්යාල වලට කැඳවනවා කැන්වසින් ඵලයන් ඊට පස්සේ රස්සාව දෙන්නම් කියලා. අපි උපාධිධාරීන් සියලු දෙනාගෙන් ඉල්ලා හිටනවා. ඔබ දේශපාලඥයින්ට කඩේ යන ගමන නවත්තන්න ඕන දැන්. ඒ වගේම මෙරට ඡන්දදායකින් ඉල්ලනවා. උපාධිධාරියෙක් ඇවිල්ලා කිව්වොත් එම අහවල් මහත්ය වෙනුවෙන් මම කැන්වසින් ආවි කියලා. ඔහුගෙන් අහන්න ඇයි ඔබට රැකියාවක් නැත්තේ කියලා. ඔබට රැකියාවක් දෙන්න අසමත් දේශපාලඥයින් පස්සේ යන්නේ ඇයි කියලා. මොකද ඒ තරම් ඛේදජනක තත්යකට අද උපාධිධාරීන්ව පත් කළා තියෙනවා. විශේෂයෙන්ම ඔය 20000කට රස්සා දෙනවයි කියන පොරොන්දුව ඉල්ලුම් පත්‍ර කැඳෙව්වට අපි ඉතා පැහැදිලිව කියනවා වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඔය උපාධිධාරීන් 20000ටවත් රැකියාව දෙන්නේ නැහැ මේ මැතිවරණ ඉවර වෙනකම්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අමාත්‍යාංශයට තියෙන වගකීම මොකද්ද? රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නැති මේ හදිසියේ සැප්තැම්බර් 31 වෙනිදාට කලින් උපාධිධාරීන් රස්සා දෙන්න කියලා ඉල්ලුම් පත්‍ර කැඳවන්න. ඉල්ලුම් පත්‍ර කැඳවලා ඉල්ලුම් පත්‍රයක් කියනවා දැන් බලාපොරොත්තුවක් එක්ක. හැබැයි රැකියාව දෙන්නේ කවද්ද කියලා දිනයක් නැහැ. හේතුව මොකද්ද මේ දැන් සියලු උපාධිධාරීන් 60000ම මේ 20000ක රැකියා කැරට් අලේට එල්ලන්න හදන්නේ. එහෙනම් අපි ආණ්ඩුවට බල කරනවා හෙට ඉදිරිපත් කරන අයවැයේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ එහෙමනම් කොන්දේසියක් ඇටියට සියලු උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද? කවදා උපාධිය අවසන් කරාට පස්සේ අයට රැකියාව ලබා දීලා ඉවර කරනවද කියලා. දින නැති වැඩපිළිවෙලක් නැති සලස්මක් නැති ආණ්ඩුවක් මේක. ඒ නිසා තමයි අපි කියන්නේ ඉතා පැහැදිලිව මේ උපාධිධාරීන්ටත් උපාධිය අරගෙන අවුරුදු 5ක් තිස්සේ 2012 ඉඳලා රැකියාවක් නැතුව ඉන්න මොවුන්ට සිද්ධ වෙන්නේ අන්න අර සයිටම් විරෝධී දෙමව්පියන්ගේ මාරාන්තික උපාසයෙන් වාඩි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. එක පැත්තකින් දෙමව්පියන්ට සිද්ධ වෙලා තියෙනවා දරුවන්ගේ උපාධිය ගෞරවය ආරක්ෂා කරන්න මුදලට අධ්‍යාපනය විකුණන්න එපා කියලා උපවාස කරන්න. අනිත් පැත්තේ මේ අයට සිද්ධ වෙලා තියෙනවා මහපාරේ බහැලා ලයිට් කණු ළඟ ඔරලෝසු කණු ළඟ හන්දි ගානේ උපාධියට රැකියාවක් දීපියව කියලා උපවාස කරන්න. ඒක නිසා තමයි අපි ඉතා පැහැදිලිව මේ අරගලයට සහාය පළ කරනවා. ඔවුන්ගේ මේ සාධාරණ ඉල්ලීම පාර්ලිමේන්තුව තුලත් ප්‍රතිපත්ති සම්පාදනය කරන හැමතැනකමත් සාකච්ඡාවට අරගන්න ඕන. සාකච්ඡාවෙන් එහාට ගිහිල්ලා ආණ්ඩුවට බල කරනවා අපි වහාම රැකියා ලබා දීමේදී උපාධිධාරීන් සඳහා වෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. දේශපාලන ඇඟිලි ගැහිම් වහාම නතර කරන්න ඕන. ඒ වගේම සියලුම උපාධිධාරීන්ට රැකියාවක් ලබා දෙන්න ඕන. ඊටාම ඛේදජනකයි අද වෙනකොට අපි කියන්නේ අනිකුත් සියලු වෘත්තීන් රැකියාවන් වල ගරුත්වයක් තියෙනවා. හැබැයි රජයේ මුදල් මහ ජනතාවගේ බදු මුදල් ආසන්න වශයෙන් ලක්ෂ 5කට වැඩිය වියදම් කරපු රටේ බුද්ධිමත්ම කොටස අද සමාජ ශාලාවල වල නැත්නම් අර සම්බාහන ස්ථානවල එහෙම නැත්නම් පේමන්ට් එකේ කඩවල් වල ලොතරැයි විකුණන තැන්වල ත්‍රිවිල් පාක් එකේ ඒ තැන් වලට වැටලා තියෙනවා. ඒ තැන් වලට වැටලා තියෙනවා. එහෙමනම් ඒකෙන් අදහස තමයි මේ ආණ්ඩුව වලට වැඩක් නැහැ උපාධිධාරී. මේ ආණ්ඩුව වලට වැඩක් නැහැ ඉගෙන ගන්න මිනිස්සු. ඒක නිසා අද හුඟ දෙනෙකුට සිද්ධ වෙලා තියෙනවා ආර්ථික හැකියාව තියෙන අය උපාධිය අරගෙන ආර්ථික හැකියාව නිසා ඔවුන්ට තියෙන විවිධ පුජ්‍යලි සම්බන්ධකම් නිසා රට දාලා ගිහිල්ලා තියෙනවා. නමුත් මේ රට ඇතුළේ ඉතුරු වෙච්ච මේ 60000ට යන්න තියෙන්නේ කොහෙටද? ඔවුන්ට යන්න තියෙන්නේ කොහෙටද? ඔවුන් ජීවත් වෙන්නේ මේ රටේ. ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ හැකියාව මේ රටේ ආර්ථිකයට, කර්මාන්තවලට සම්මාදම් කරන්න ඕන.
එහෙම නොකරන තත්වයක් ඇතුලේ ඔවුන්ට සිද්ධ වෙන්නේ අවසානයේදී මහා ඛේදජනක ඉරණමකට මුහුණ දෙන්න. ඒ නිසා මෙන්න මේ ඛේදවාචකයට මුහුණ දෙන්න මේ අයගේ වගකීම සම්පූර්ණ බාර ගන්න ඕන ආණ්ඩුව. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ අයවැයෙන් විතරක් නෙමෙයි මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද? උපාධිදායන්ට රැකියාව ලබා දීමේ කියන එක පිළිබඳව පැහැදිලිව රට ඉදිරිපත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ සියලු උපාධිදාරින් එක්ක උපාධිදායන්ට රස්සා දෙන්න පුළුවන්. උපාධිදාරින්ගේ වටිනාකම නිවැරදි ආකාරයෙන් වටහා ගන්න පුළුවන් ආණ්ඩු බලයක් ගොඩනගන තුරු අපි ඔවුන්ගේ අරගලය එක්ක ඉන්නවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ උපාධිදාරින්ගේ සටනට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් අපි අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. දැන් ඇත්තටම මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දුක් ගන්නාරාල බවට පත් වෙලා ඉන්නේ ජනාධිපතිතුමා. එහෙමද දැන් තියෙන්නේ? ප්‍රශ්නේ අවුල් කරනවා, අවුල් කරලා ජනාධිපතිතුමාට බාර දෙනවා. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද? ඉතා පැහැදිලිව. මොකද ආණ්ඩුවක් කියන්නේ ඔය දෙකොල්ලම. ආණ්ඩුව කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමයි එකතු වෙච්ච දෙකොල්ලගේම ආණ්ඩුව. ඉතින් එක කැබිනට් එකේ මේගොල්ලෝ කවුරුත් වාඩි වෙන්නේ. හරි පැහැදිලි දැන් මේ සයිටම් ප්‍රශ්නය ඊටාම රැවටිල්ලක් නේ කරලා තියෙන්නේ. සයිටම් මුදලාලිගේ කඩේ වහන්න කිව්වම මුදලාලි පැත්තකට කරලා කඩේ අරලා තියෙනවා. මුදලට අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්තිය වහලා නැහැ. ඒ කිසිම දෙයක් නතර කරලා නැහැ. අඩුතරමේ ඒ අය ඊටා පැහැදිලිව කිව්වනේ සයිටම් එකේ ඉගෙන ගත්තු ළමයින්ට සාධාරණයක් වෙන විදිහේ අනිකුත් සියලු දෙනාගේ ප්‍රශ්න විසඳන විදිහේ යෝජනා මාලාවක් දැනට විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු ඉදිරිපත් කළ තියෙද්දි ඒ පීඨාධිපතිවරු ඉදිරිපත් කරපු යෝජනා මාලාවට අවම වශයෙන් හරි එකඟ වෙන්න බැරි උද්දච්චකම තියෙන කාටද? දැන් මේ තියෙන ප්‍රශ්න තියෙන්නේ සයිටම් එකේ බිනු ප්‍රශ්නයක් නෙමෙයි. මේ දෙමව්පියන්ගේ ජීවිත බිල්ලට දීලා හරි ආරක්ෂා කරන්න යන්නේ මොකද්ද? එස්.බී. සානායක මහත්තයාගේ, කිරියල්ල මහත්තයාගේ, රාජිත මහත්මයාගේ උද්දච්චකම. අපි අහන්නේ ඒකයි. රාජිත මහත්මයාගේ ලේලිගේ ප්‍රශ්න විසඳන්නයි, එස්.බී. සානායක මහත්තයාගේ ගනුදෙනු වල ප්‍රශ්න විසඳන්නයි, කිරියල්ල මහත්තයාගේ ගනුදෙනු ප්‍රශ්න විසඳන්නයි මේ ප්‍රශ්නේ දඩමීමා කරන්න එපා. අපි අහන්නේ මුළු කැබිනට් මණ්ඩලයේ ඉන්න හැමදෙනාගෙන්, පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොගෙම හෘද සාක්ෂියක් තියෙන සියලු මහජන නියෝජිතයින්ගෙන්, රටේ ජනතාවගේ ඡන්දය ගත්ත ජනවරම ගත්ත ජනාධිපතිවරයාගෙන්, ජනාධිපතිවරයාට බලයට එන්න උදව් කරපු විද්වතුන්ගෙන් ඇයි ඔබ නිහඬ? මේ ඇමතිවරු 3-4 දෙනෙක්ගේ තියෙන දේශපාලන උද්දච්චකමට, ඔවුන්ට යටත් වෙන්න බැරි කමට ජීවිත බිලිගන්න ද ලෑස්ති වෙන්නේ. දැන් හෙට දවසේදී මේ ප්‍රශ්නේ තවදුරටත් ඉදිරියට ගෙනිච්චොත් එහෙම මුළු රටේම ජනතාවට පාරට වහින්න සිද්ධ වෙනවා. මුළු රටේම ජනතාවට පාරට වහින්න සිද්ධ වෙනවා. අපි අද එදා කිව්වා වගේ අදත් කියනවා සයිටම් ප්‍රශ්නයට දෙමව්පියන්ගේ ජීවිත, දරුවන්ගේ ජීවිත අලගු තියන්න ලෑස්ති වෙනවා නම් ආණ්ඩුව ගෙදර යවලා හරි මේ ප්‍රශ්නේ අවසන් කරන්න මේ රටේ ජනතාවට සිද්ධ වෙයි. දැන් මේ වන විට මේ මානවාන්තික උපවාදවල ඉන්දිරන දෙමාපිය මේක ප්‍රායෝගික වේද මේක මේකදී එස්.බී. සානායක මහත්තයා කියන මේක හරියට කරනවද නැද්ද කියලා පොලිසිය දාලා හරි චෙක් කරලා බලන්න ඕන මේක හරියට කරනවද නැද්ද. දැන් අපි දකින්නෝනේ කෘත්‍යක්‍රියා මාර්ග සහ ඔය විවිධ ඉල්ලීම් සඳහා මානවාන්තික උපවාස වලට යනවා ඒ වගේම අපි දකිනවා. මේක ප්‍රායෝගික වේද? එස්.බී. සානායක එමෙතුමාට උපවාස ළඟට එන්න කියන්නකෝ. ප්‍රායෝගිකද නැද්ද කියලා බලලා කරලා පෙන්නන්න. එස්.බී. සානායක එමෙතුමාට අපි අභියෝග කරන්න පුළුවන් නම් ඇවිල්ලා බලන්න කියලා. අපි දෙමව්පිය කොහොමද උපවාස කරන්න කියලා. යම් සීතල කාමරෙන් ඉඳලා පරණ පුරුද්දට කටවාචාලකමට දොඩවල වැඩක් නැහැ. එස්.බී. එමෙතුමාට තියෙන්නේ ඇවිල්ලා බලන්න. එන්න කියලා කොහොමද කරන්න කියලා. ඒක තමයි මම කියන්නේ. දැන් ඔය කියන වාචාල කතා වලින් රටේ අධ්‍යාපනය තීරණය කරන්න බෑ. ඒගොල්ලෝ ලැජ්ජ වෙන්න ඕන. ඒගොල්ලෝ ඇමතිකම් කරේ මේ රටේ ජනතාවගේ ඡන්දෙන්. මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නේ අධ්‍යාපනය විකුණන්නයි, සම්පත් ටික විකුණන්නයි, රජයේ දේපොළ හොරකම් කරන්නයි නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම
එස්.පී. සානායකලා මහජන ඡන්දෙන් බලයට ආව ආණ්ඩුවක් නම් මහජනතාවගේ ගරුත්වය ආරක්ෂා ගන්න අඩුතර මේ වචනෙට හරි. ඉතින් අපි එස්.පී. සානායක ඇමතුමාට අභියෝග කරනවා එන්න උපවාසී ළඟට ඇවිත් බලන්න. ඊට පස්සේ අපි කතා කරමු එතනදී මොකද කරන්න කියලා. අපි එස්.පී. ඇමතුමාට කියනවා මේ එතුමාට ලැබිච්ච අවසාන chance එක මේ පාර්ලිමේන්තුවේ ඉන්නත්. ඒ හැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. දැන් එතුමා ඔය කියන જાතියේ දේවල් කරනවා යන කියනවනේ තව හැමදూరే හිටියානම්. එයාට ඉන්න හැම්බයත් අවසාන අවස්ථාව තමයි මේ පාර්ලිමේන්තුවේ. මොකද මේ තරම් ජනතා ද්‍රෝහී වැඩ කරලා තවදුරටත් ඒ ජනතාව ලෑස්ති නම් ඔහුව පාර්ලිමේන්තුවට ගේන්න. ඒක ඉතින් රටේ ඡන්දදායකයා ගැනත් හිතන්න ඕන තත්වයක්. ඔවුන් වගේ අය පාර්ලිමේන්තුවට ගේන්න. නෑ මේ ප්‍රශ්නේ හරි සංකීර්ණ ඇතරම එහෙම කියන එක මොකද වෛද්‍ය අධ්‍යාපනය විතරක් නෙමෙයි මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙන ගැනීම කියන එක අධ්‍යාපනයේ අයිතිය ලැබීම කියන එක මුදල් මත මනින්න බෑ. මුදලෙන් කොහොමද මනින්නේ? මුදල් තියෙන කෙනාට ඉගෙන ගන්න පුළුවන් නැති කෙනාට ඉගෙන ගන්න බෑ කියලා. ඉතින් ඒක වැරදි. සල්ලි තියෙන කෙනෙක් ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි සල්ලි තියෙන නිසා නෙමෙයි. සල්ලි තියෙන කෙනාගේ දරුවටත් සල්ලි නැති කෙනාගේ දරුවටත් අධ්‍යාපනය ලැබීමේ එක අයිතිය තියෙන්න ඕන. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද බලන්නකෝ. ඒ සල්ලි නැතුවත් ඉගෙන ගත්ත ළමයින්ට උපාධිය ලබාගෙන රැකියාවක් කරන්න අයිතියක් නැහැ. ඉතින් අපි යන්නේ දෙමව්පියන්ට කියන මේ අසාධාරණ සමාජය ඇතුලේ ඔබේ දරුවා සල්ලි ඇතුව ඉගෙන ගත්තත් සල්ලි නැතුව ඉගෙන ගත්ත දරුවටත් ඇතුව ඉගෙන ගත්ත දරුවටත් අවසාන සිද්ධ වෙන ඛේදවාචකය තමයි මේ උපාධිධාරීන්ට සිද්ධ වෙලා තියෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕන. සල්ලි තියෙන කෙනා ඉගෙන ගත්තට කවුද විරුද්ධ වෙන්නේ? හැබැයි සල්ලි යොදවලා ඉගෙන ගන්න එක නෙමෙයි. සල්ලි යොදවලා සල්ලි තියෙන කෙනාට රස කෑම ගන්න පුළුවන්. හොඳ බඩු භාණ්ඩ ගන්න පුළුවන්. හැබැයි දැනුම එහෙම බෙදන්න ගියොත් මොකද වෙන්නේ? දැනුම සමාජ ඉතිහාසයක දැනුම ඇරිස්ටෝටල්ගේ ප්ලේටෝගේ ඉගෙන ගත්ත දැනුම සල්ලි තියෙන කෙනාට ගන්න පුළුවන්. සල්ලි නැති කෙනාට ගන්න බෑ කියලා බෙදන්න පුළුවන් නිර්ණායකය මොකද්ද? ඒකද අපි කියන්නේ සල්ලි තියෙන කෙනාගේ දරුවන්ටත් ඉගෙන ගන්න සාධාරණ අවස්ථාව දෙන්න. දැන් කවුරු හරි කියනවා ඒකට සල්ලි නැහැ කියලා. විශ්වවිද්‍යාල ආරම්භ කරන්න සල්ලි නැහැ කියලා. නෑ වැරදි. මේ හොරකම් කරන සල්ලි, මේ නාස්ති කරන සල්ලි, විශ්වවිද්‍යාල වලම හොරකම් කරන සල්ලි තියෙන ඕන තරම්. ඉඩකඩ ප්‍රශ්නයක් නැහැ. ඉඩකඩ තියෙනවා. අපි දැන් මේ සයිටම් එකේ ඉගෙන ගත්ත උපාධිය අවසන් කරපු දරුවන්ටත් දෙමාපිය යෝජනා කරන යෝජනාවක් තියෙනවා. පිටාධිපතිතුරු යෝජනා කරන යෝජනාවක් තියෙනවා. ඇයි ඒකට හුඟකම් දෙන්න බැරි? දැන් ඔවුන් ආරම්භ කරන බලාපොරොත්තු වෙන වෛද්‍ය පීඨවලට සබරගමුව වයඹ ඔය උපාධිය සම්පූර්ණ කරපු ළමයි අනුයුක්ත කරන්න. අදුතර මෙතනින් මේ ප්‍රශ්න ඉවර කරන්න. දැන් ඒක නෙමේ කාරණාව. එස්.පී. සානායක ඇමතුමාලගේ කිරියල් ඇමතුමාලගේ අභිලාෂය තමයි මොකද්ද? සයිටම් වලින් නතර නොවි තවත් මේ විකිණීම ඉදිරියට ගෙනියන්න. ඔවුන්ගේ ලැයිස්තුවේ තව අධ්‍යාපන කඩ ගොඩක් තියෙනවා. සයිටම් උපාධි කඩේ විතරක් නෙමෙයි. නෙවිල් ප්‍රනාන්දු මහත්තයා කියන එක්කෙනෙක් විතරයි තව මුදලායිලා ගොඩක් එන්න ඉන්නවා. අන්න ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ වුන් මෙතරම් දුර ගෙනාවේ. නෑ ඒක සම්පූර්ණ වැරදි අදහස. එකක් තමයි රාජ්‍යාංශයේ කොච්චර පුරප්පාඩු තියෙනවද? ඔබතුමා රැකියාව රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න ගිහිල්ලා කොච්චර රස්තියාදු වෙලා තියෙනවද? රාජ්‍යාංශයේ ඕනතරම් පුරප්පාඩු තියෙනවා. පුරවන්නේ නැතුව. දැන් මේ උපාධිධාරීන් 60000ටම ඉඩ නැහැ කියලාද කියන්නේ රාජ්‍යාංශේ? ගුරු සේවයේම ඉන්නවා. කොච්චර ගුරුවරු නැති ඉස්කෝල තියෙනවද? රජයේ නිලධාරීන් නැති කොච්චර කාර්යාල තියෙනවද? ගුරු සේවයටම 60000ක් ගන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න මං උතුරු මැද පළාතේ
නැගෙනහිර පළාතේ පාසල් වල ප්‍රාථමික ගුරුවරු පමණක් ඉන්නවා. මම දන්නවා නැගෙනහිර පළාතේ හොරෝපතාන ප්‍රදේශයේ ඒ අධ්‍යාපන කලාපේ 51 දෙනෙක් පුරප්පාඩු. මේකට මෑත තත්ත්වය. අද රටේ රාජ්‍යාංශේ රැකියා නැහැ කියන නම් ඒක බොරුවක්. ඉතින් පෞද්ගලිකාංශයට රැකියා හොයාගෙන යන්න ගියාම ඒගොල්ලෝගේ සුසුකම් අනුව ඒගොල්ලෝගේ හැකියාව අනුව ඉන්ටර්වයුව කරනවා. අපි කියන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. රජයේ ප්‍රතිපත්තිය මොකද්ද? රජයේ ප්‍රතිපත්තිය උපාධිධාරීන් රැකියා තමම හොයා ගන්න ඕන කියලා කියන එක නම් හරි ඒක කියන්නකෝ. ඒක කිව්වට පස්සේ මේ උපාධිධාරීන් තීරණය කරා එවැනි ආණ්ඩු තියාගෙන ඉන්නව නැද්ද කියලා. එහෙම නෙමෙයි කියන්නේ. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වල කියන්නේ උපාධිධාරීන් පෞද්ගලිකංශෙන් රැකියා හොයාගත යුතුයි කියලා නෙමෙයි. එතකොට කියන්නේ සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීම රජයේ ප්‍රතිපත්තියයි. කෝ ප්‍රතිපත්තිය? දැන් අපි දන්නවනේ හුඟක් දැන් මම පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මම දන්නවනේ පුද්ගලිකව ওই උපදේශකයෝ බඳව ගන්න ඒවා ව්‍යාපෘති වලට බඳව ගන්න ඒවා විවිධ ආයතන වලට බඳව ගන්න ඒවා හොරහස සිද්ධ කරනවානේ. ජල සම්පාදන මණ්ඩලයට 600ක් දැම්මනේ. RD එකට තව බඳව ගත්තානේ. අදත් ඒවට බඳව ගන්න ඕනේ හොරහසි. ඉතින් ඒ බඳව ගන්න තැන් වලට ඇත්තටම උපාධිය තියෙන අයට අවස්ථාව දෙන්න බැරියයි. මේ අය ඉල්ලන්නේ දේශපාලඥයෙක්ගේ පස්සේ ගිහිල්ලා කැන්වසින් ගිහිල්ලා පගාවක් දීලා മന്ത്രിතුමත් එක්ක කාන්තාවක් නම් බුදියගෙන රෙස්ට් හවුස් එකට ගිහිල්ලා රස්සාව ගන්න නෙමෙයි. එහෙම බැරි එහෙම යන්නද මේ ආණ්ඩු කියන්නේ? අපි දන්න එහෙම ඉතිහාසයක් තිබුණා. තානායම් වල රස්සාවල් දුන්නු. මේ ඉල්ලන්නේ සුදුසුකමට රැකියාවක් දෙන්න. മന്ത്രിතුමාට කැන්වසින් ගිහිල්ලා රස්සාවක් ගන්න නෙමෙයි. එහෙමනම් එහෙම කියන්න. සියලු උපාධිධාරීන් බලයේ තියෙන ආණ්ඩුවට කැන්වසින් න්‍යාය යුතුය කියලා. එතකොට ඔක්කොම මේක බෙදාගෙන ඉන්නේ. මොකද්ද ප්‍රතිපත්තිය කියන එකයි ප්‍රශ්නේ. පෞද්ගලීකරණයේ ආනිසංස. පෞද්ගලීකරණයේ ඵලදාව නෙලන්නේ. ඔබ හිතන්න මේ ඉන්දියන් IOC සමාගමට ඉන්ධන ෂෙඩ් සහ ඉන්ධන විදීමේ අයිතිය දෙන්න හදන වෙලාවේදී 2003 දී අපි උද්ඝෝෂණය කළා අරගල කළා පාර්ලිමේන්තුව විරුද්ධ වුණා. අපි කැබිනට් මණ්ඩලයෙන් නැගිටලා ගිහිල්ලා දෙන එක වෙලාවකදී අමත දුර ධර්ණ අවස්ථාවකදී විදුලි බල මණ්ඩලයේ සහ තෙල් සංස්ථාව මේ විකිණිලට විරුද්ධව. අද ඉතුරු ටිකක් දීලා තිබ්බනම් මොකද වෙන්නේ? එදා ඉන්දියන් හමුදාව පරිප්පු දාලා තමයි ලංකාවට බලපෑම් කරේ 1987. අද පුළුවන්කම තියෙන ඕනනම් දැන් මේ අහම්බෙට තෙල් නැව හැරිලා ගිහිල්ලානේ. තෙල් නැව එවන්න නැතුවත් බලපෑම් කරන්න. ඉතින් රටක බල ශක්තිය කියන්නේ ඉන්ධන වෙන්න පුළුවන්, විදුලි බලය වෙන්න පුළුවන්. ඒක රටේ ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක්. මේ මෝඩ තකතිරු ආණ්ඩු දැන්වත් ඒක තේරුම් ගන්න ඕන. මෙතන නම් තියෙන්නේ අපි හිතනවා ඊට වඩා බරපතල විදියට මේ තෙල් වෙළඳ පොළ විතරක් නෙමෙයි තෙල් ටැංකි ටිකත් ඔවුන්ට ලබා ගැනීමේ සැලැස්මේම කොටසක්ද කියලා අපිට හිතෙනවා. මොකද ඔය තෙල් ටැංකි 99ක් ගබඩා ප්‍රශ්නේ නැත්නම් තිබුණා. තාමත් තියෙනවා. 2003 දී ඔවුන් අත්සන් කරපු ගිවිසුම වැරදි. ඒ ගිවිසුම අවලංගු වෙලා තියෙන්නේ දැන් මාස 6ක් ඇතුළත ඔවුන් බදු ගිවිසුමකට ගියේ නැති නිසා. ඒ නිසා සංජිතේ සංස්ථාව කිව්වා ඔය තෙල් ටැංකි වලින් 10ක් අරගෙන අපි නැවත මේක රජයට ගමු කියලා. ගබඩා පහසුකම් ලබා ගමු කියලා. නමුත් වික්‍රමසිංහ මහත්තයා ඒකත් කැන්සල් කරා. ඉතින් අද ගබඩා ප්‍රශ්නයක් තියෙනවා. තෙල් තියාගන්න විදියක් නැහැ. අඩුතරමේ රටකට ආරක්ෂිත තෙල් තොගයක් තියාගන්න බැරි නම් ඒ රටේ ආරක්ෂාව මොකද්ද? මොකද මේක ජනතා විමුක්ති පෙරමුණේ හරි නැත්නම් මේ උපාධිධාරීන්ගේ හරි පාර්ලිමේන්තුවේ ඉන්න එක පක්ෂයක ප්‍රශ්නයක් නෙමෙයි. පොලිසියත් තෙල් ගහන්න ඕනනේ. ඉතින් ඒක තමයි මේ මුළු රටේම ආරක්ෂා ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ආර්ථිකයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. ඒක ගැන මීට කලින් හිතන්න තිබුණා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඉතා පැහැදිලිව අපේ රටේ පෞද්ගලීකරණයේ බලශක්ති ක්ෂේත්‍රය පෞද්ගලීකරණයට ලක් කිරීමේ ප්‍රතිලාභය තමයි මේ ආණ්ඩු භුක්ති විඳින්නේ.